අපි අදත් බලමු level 200 ASP.NET Core tutorial එකක් අරගෙන. ඒතර අද මම කරන්න හදන්නේ මේ tutorial එකේ ASP.NET Core වල තියෙන තවත් feature එකක්. ඒ කියන්නේ globalization localization කියන part එක. මම මේ තියෙන්නේ මම ඉවර කරපු application එකක්. මම පෙන්නන්නම්. අපි මුලින් බලමු මේ application එක තමයි build කරන්න යන්නේ. එතකොට අපි මුලින් බලන්න ඕන දෙයක් තමයි මොකද්ද මේ globalization මොකද්ද මේ localization කියන්නේ කියලා. සාමාන්‍යයෙන් globalization කියලා කියන තේරුම තමයි මගේ මේ වෙබ් ඇප්ලිකේෂන් එක ඕනම රීජන් එකකට ඕනම පැත්තකට ඒ කියන්නේ ඕනම කල්චර් එකකට ගැලපෙන්න හදන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මම වෙබ්සයිට් එක ඉංග්‍රීසි වලින් විතරක් හැදුවොත් ඒ ඉංග්‍රීසි තේරෙන ඉංග්‍රීසි බලාපොරොත්තු ඒක තේරෙන ඒක කියවන්න පුළුවන් ඒ ඉංග්‍රීසි ඒ කට්ටියට විතරයි මේක තේරෙන්නේ වෙබ්සයිට් එක. ඒතර අපි රීච් කරන්න යන්නේ ග්ලෝබල් ඇප්ලිකේෂන් එකක් නම් අපි හිතමු චයිනීස් කෙනෙක් බලනවා නම් එයාට චීන භාෂාවෙන් තියෙනවා. සිංහල කෙනෙක් බලනවා අපි සිංහල කෙනෙක් බලනවා මෙයාට සිංහල ලැන්ග්වේජ් එක පාස් වෙනවා. ඒකට කන්වර්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒ වගේම තමයි ඒකට තමයි මේ ග්ලෝබල් ඔඩියන්ස් එකක් ඇක්සස් කරන්න තමයි ග්ලෝබලයිසේෂන් කියලා කියන්නේ. එතකොට ලෝකලයිසේෂන් කියලා කියන්නේ මේ ලෝකලයිසේෂන් එකෙන් කරන්නේ අර ග්ලෝබලයිසේෂන් එකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ බේස් එක හදලා දෙනවා. අපි කිව්වොත් එහෙම එකකින් සාමාන්‍ය ග්ලෝබලයිසේෂන් එක ලෝකලයිසේෂන් එකේ මුලින්ම එකක් තමයි මේ කන්ටෙන්ට් ලෝකලයිසේෂන් කරන එක. කන්ටෙන්ට් කියලා කියන්නේ මේවා. කියන්නේ මේ තියෙන මේ ඔක්කොම කන්ටෙන්ට්. මේ headings මේවා මේ menu items මේ හැම එකක්ම content. ඒ content එක ඒ තේරෙන කෙනෙකුට චයිනීස් නම් චයිනීස් කෙනෙකුට චීන භාෂාවෙන් සිංහල කියවන්න පුළුවන් කෙනෙක් සිංහල භාෂාවෙන් දෙමළ කියවන්න පුළුවන් නම් දෙමළ භාෂාවෙන් මේ හැම එකකටම මේ content එක convert කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ තමයි මේ cultures වලට එක එක culture අපි දමු චයිනීස් culture එකට ශ්‍රී ලංකන් culture එකට ඉංග්‍රීසි culture එකට මේ cultures වලට resources ඒ රිසෝසස් කරන සපෝට් ප්‍රොවයිඩ්. ඒ කියන්නේ ඒ රිසෝසස් දෙන එක තමයි ඊළඟ ඔප්ෂන් එක. අන්තිම ඔප්ෂන් එක තමයි ඒකට අපි ලොජික් එක ක්ලියර් වෙන්නේ කොහොමද මේක කන්වර්ට් කරන්න කියලා. මම මේ ඔක්කොම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. අපි බලමු මේ ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් බලන්න. මේ ඇප්ලිකේෂන් එක තියෙන්නේ බලන්න මෙතන normal ASP.NET Core MVC ඇප්ලිකේෂන් එකක්. menu items තුනක් තියෙනවා. එකක් home, අනිත් එක contact, normal contact form එකක්. ඊට පස්සේ registration form එකක් තියෙනවා. මේ registration form එක මම validate කරලා තියෙනවා. මේක වැලිඩේට් කරනවා. මේ හැම එකක්ම content. එතකොට කවුරු හරි කෙනෙක් ඕන වුණොත් මේක සිංහලට කන්වර්ට් කරගෙන සිංහලට හරවගෙන මේ හැම එකක්ම වෙන්න ඕනේ. නිකන් එකක් මගදී අතාරින්න බෑ. අපි හිතමු වැලිඩේෂන් එකක් තියෙනවා. වැලිඩේෂන් එක පවා එකෙක් තියෙන්න ඕනේ. අපි දැන් මේක සිංහල version එකට හරව ගමු. දැන් මේ ඔක්කොම සිංහලට හැරුණා. දැන් මෙතන මේක හැරුණා. menu item එක පවා හැරුණා. දැන් මේක ක්ලික් කරාම forms වල label එක පවා හැරලා තියෙනවා. මේ buttons පවා වෙනස් වුණා. අපි දැන් මෙතන registration form එකේ මේ මුල් නම ඒ ටික ඒ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි බලන්න වැලිඩේෂන් එක. ඒක පවා අපි සිංහලට හරවලා තියෙනවා. එතකොට අපි මේ මුළු ඇප්ලිකේෂන් එකම කොහොමද වැඩ කරන්නේ කියලා, හදන්නේ කියලා කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලනවා. ඊට ඉස්සෙල්ලා බලන්න මේ content localization කරන්නේ කොහොමද? මේ content එක localization කරන්න නම් අපි මෙන්න මේ interfaces 4-5ක් පාවිච්චි කරනවා. එකක් කියලා iString localizer, ඊට පස්සේ iString localizer type එක, generic type එක, ඊට පස්සේ HTML localizer HTML localizer type එක අන්තිමට view localizer. මේ HTML localizer එකයි view localizer එකයි use කරන්නේ අපි content එකක් HTML වලින් හරි එහෙම නැත්නම් MVC application එක view එකක් web page එකක් නම් මේ view localization. නිකන් හිතන්න අපි ගාව web REST API එකක් තියෙනවා කියලා REST API එකේ content localize කරන්න ඕන අපි මේ string localization එක එහෙම නැත්නම් string localizer type එක use කරනවා. එතන මේගොල්ලන්ගේ මේ හැම එකක්ම use කරන මේ resource manager එකයි resource reader එකයි කියන classes ටික අපි බලමු මේ කොහොමද යූස් කරලා ඉවරලා ඇප්ලිකේෂන් එකක් ලියන්නේ කියලා. බලන්න පුළුවන් මගේ GitHub එකට යන්න මෙන්න මේ URL එකෙන් මේට අදාළ resources ටික ගන්න මෙන්න මේ URL එකේ. මෙතන මේක තමයි මගේ repo එක github.com/askfikri කියලා. ඒතර මෙතන තියෙනවා මේ GitHub repo එක අපි මුලින්ම කරන්න මේකේ ගිහලා මෙතන ක්ලික් කරාම මේ ක්ලෝන් කරන්න ඕන URL එක මෙතන copy කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගිහලා මගේ prompt එකට ගිහිල්ලා ඒ කියන්නේ command prompt එකට ගිහිල්ලා අපි හිතමු මම වෙන folder එකට යන්න. මගේ මේ folder එකක් තියෙනවා. මම මේ folder එක ඇතුලේ ඉන්නේ global demo කියලා. මම එතනට ගිහිල්ලා git මේ git එක අපිට install කරගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා මේ git for windows කියලා search කරලා මෙතන download කරාම අපිට git එකට ඕන කරන ඒ command prompt එකට ඕන command line tools ටික එනවා. එමය git install කරගන්න. ඊට පස්සේ මෙතන ගිහලා git clone කියලා මෙන්න මේ URL එක මම අර copy කරගත්ත URL එකේ තියෙන https askfikri git කියලා enter කරාම
දැන් මගේ එක ක්ලෝන් වෙන එතන ඇප්ලිකේෂන් එක ක්ලෝන් වෙනවා. දැන් මගේ රිපෝ එක අපි ක්ලෝන් කරා. ක්ලෝන් කරලා පස්සේ දැන් මෙතන බලන්න ෆෝල්ඩර් එකක් හැදලා තියෙනවා. මම මේ ෆෝල්ඩර් ඇතුළට යනවා. දැන් මෙතන මාස්ටර් මේ බ්‍රාන්ච් එකේ තියෙන මාස්ටර් බ්‍රාන්ච් එකේ මම මෙතන කියලා කිව්වොත් git branch all කියලා කිව්වහම git branch dash a ඒ කියන්නේ all branch එක ගත්තාම මගේ මේ තියෙන branches ටික ඔක්කොම හම්බ වෙනවා. දැන් බලන්න මෙතන තියෙනවා branches දෙකක්. එකක් ඇවිල්ලා multilingual start කියලා තියෙනවා. අනිත් එක ඇවිල්ලා multilingual completed කියලා තියෙනවා. මම අර කලින් පෙන්නපු completed project එක තියෙන්නේ මේක ඇතුළේ. ඔයගලන්ට ඕන මේ branch එකට ගිහිල්ලා project එක සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් source code ටික තියෙනවා. කොහොමද වැඩ කරන්නේ? ඒ code ලියලා තියෙන කොහොමද කියලා ඒකෙන් බලන්න. එහෙම නැත්නම් මෙතන මේ branch එකට check out කරගෙන මෙතන ඉඳන් මාත් එක්කම code එක මුලින් ඉඳන් ලියන්න පුළුවන්. මම මේ branch එකට check out කරගන්න මම කියන්නම් මෙතනට ගිහිල්ලා git check out multilingual මම කියනවා start. දැන් මේ branch එකට check out කරනවා. දැන් මේ ඉන්නේ මේ branch එකේ. මේ තියෙන්නේ start කියන branch එක. මම ඊට පස්සේ Visual Studio open කරලා මම මෙතන ගිහලා කියනවා open project. එතනින් මම path එක ගන්නවා. මම ඉන්න තැන. ඉතින් මම ඉන්න තැන path එක මෙහෙම copy කරගත්තා. ඊපස්සේ මම මෙතනට paste කරා. දැන් මේක ඇතුළට ගියා. මේ solution එක තියෙනවා open. දැන් මම මගේ solution එකේ ඉන්නේ. දැන් මෙතන බලන්න branch එකක් තියෙනවා. මෙතන multilingual start කියලා. ඒතර මම මේ branch එක ඇතුළේ ඉන්නේ. අපිට ඕන නම් අපි first time එකපාරක් මෙතනට ගිහිල්ලා මේ solution එක build කරගමු. build කරලා බලමු. solution එක build වෙනවා. අපි ඊට පස්සේ ඊළඟ එක තමයි මම මේක project එක දැන් මෙහෙම තිබුණ නැත්නම් ඔයාලා IIS තිබුණා මේ project එකට දාගන්න. මම මේක execute කරලා පෙන්නන්න. execute කරාම මගේ starter project එක එනවා. එහෙනම් අපි මෙතනින් ඉඳන් තමයි code කරන්න යන්නේ. එතන බලන්න මෙතන මගේ starter project එක home contact කියලා එකක් තියෙනවා. ඊට පස්සේ english කියලා තියෙනවා. මේ button එකක් තාම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ contact තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟට බලමු කොහොමද මේ ටික multilingual කරන්න කියලා. අපි application එක තව එකපාරක් run කරලා බලමු. run කරලා බලමු කොහොමද මොනවද අපි localization කරන්න ඕනේ කියලා. කරන්න කලින් මුලින්ම අපි බලමු මෙතනින් අපි පොඩි message එකක් දාපු මෙන්න මේ හරියෙන්. කියන්නේ මේ created එකට යටින් මොකද්ද දැන් ඉන්න culture එක කියලා. කියන්නේ culture එක විතර අපිට හොයාගන්න පුළුවන් අපි දැනට ඉන්නේ මොකද්ද කියලා. අපි ඒක මුලින්ම කරගමු. මේක කරගන්නේ මෙහෙමයි. මගේ normal MVC application එකක් මේක. එතකොට MVC application එක නිසා මේකේ views තියෙනවා. views ඇතුලේ තියෙනවා home පළවෙනි එකේ index එක. index file එක මේක ඇතුලේ තමයි පළවෙනි ටික තියෙන්නේ. එතකොට අපි මෙතනට ගිහිල්ලා දැන් මේ flowers දැන් මෙතන මේ small date time එක print කරනවා date time එකක් print කරන් දැන් මට පෙන්නන්න ඕනේ culture එක මාරු වුණාම ඒකත් මාරු වෙන්නේ කොහොමද කියලා. first step එක විදියට අපි මෙහෙම එකක් දාමු. මෙතනට ගිහිල්ලා කියන්නම් මම මෙන්න මෙහෙම. මෙතන ගිහිල්ලා මම කියන්නම් අර විදිහටම small කියලා පස්සේ style කරගමු. style කරගෙන ගමු current culture is current culture is කියලා මෙතනට escape කරලා මම දාන culture මේ culture info කියලා class එකක් තියෙනවා. මේක තියෙන system.globalization එක ඇතුලේ. එතකොට මේක use වෙනවා මෙතන උඩින් මෙතන using system.globalization dot මම මෙතන දාන culture එකේ current culture එක මොකක්ද කියලා. මම dot name මෙතන display name කියලා ගමු. බලන්න display name එක. මම මේක save කරගන්නවා. save කරගෙන ඉවරලා මම දැන් style information එක ගන්නවා. මේ style information එන්නේ අපේ bootstrap එකෙන්. අපිට ඕන නම් මෙතන කියලා කියන්න පුළුවන් class text dark. මේ bootstrap එකෙන් එන්නේ. හරි. මේක execute කරලා බලමු. දැන් බලන්න මෙතන execute කරාම මේ current English United States කියලා ආවා. මේක අපි පොඩ්ඩක් ඊළඟ පිළිත් දාගමු. මම මෙතනට ගිහිල්ලා අපි ඊළඟ පිළිත් යවන්න මෙතන. මේක දාමු. දාලා මෙතන name නැත්නම් අපි display name නැතුව අපි දාමු මේකට dot name කියලා. දැන් බලන්න execute කරමු.
දැන් මම මෙතන මේ the culture is ENUS. දැන් මේ වල මේකෙන් තමයි අපි track කරන්නේ. දැන් ENUS කියලා කිව්වම කලින් දැක්කනේ අපිට English United States. එතකොට අපි බලමු දැන් මට මම cultures දෙකක් මේකට දාන්න යන්නේ. එකක් ENUS අනිත් එක ඇවිල්ලා ලංකාව එක සිංහලීස් එක දාන්න යන්නේ. ඒ වගේ අපිට හොයාගන්න මම මේ culture informations මෙන්න මෙතනින්. හරි. මෙතන ලංකාව එක. මෙතන තියෙනවා මෙතන SILK. එතකොට මේකේ සිංහල කියලා එන්නේ. එතකොට මේ විදිහට තමයි අපි හොයාගන්න. එතකොට ලංකාව එක තියෙන මොකද්ද? අපි මේ SILK කියලා ගියාම ලංකාවේ culture එකට එනවා. ඊට පස්සේ අපි මේක close කරමු. close කරලා අපි දැන් බලමු කොහොමද culture එකට මාරු කරගන්නේ. culture එක මාරු කරගන්න විදිහක් තියෙනවා. මේක first step එක තමයි අපිට පුළුවන් request එකක් විදිහට මේක මාරු කරන්න. request එකේ එන request එකට මේකයි මගේ culture එක කියලා කියනවා. අපි මේ පළවෙනි ක්‍රමේ try කරලා බලමු. මේක මෙන්න මෙහෙම යවන්නේ. මෙතනට ගිහිල්ලා ENUS කියලා මෙන්න මෙහෙම question mark එකක් දැම්මා request එකේ culture equals ENUS. එතකොට අපිට සිංහල ගන්න ඕන නම් SILK. දැන් මම මේක end කරොත් මෙතන මොකද culture එක මාරු වෙන්නේ නැහැ තාම. ඒතර අපි ඒකට තමයි කෝඩ් එතන මේ request එකට culture එක මාරු වෙන්න ඕන නම් අපි ඒක ලියන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි middleware එකක් විදිහට request pipeline එකේදී අපි ඒක ලියන්න ඕනේ. ඒක ලියන්න මෙහෙමයි. මෙතන startup එකට ගියා. මෙතන startup එකට ගියා. startup එකේදී මේ routing මේ static files මේකට කලින්. මොකද මේවා හැම එකෙම culture information use වෙන්න පුළුවන්. කියන්නේ මෙතන මේ static file HTML මොනවා හරි තියෙනවනම් එතන culture information use වෙන්න පුළුවන්. ඉතින් අපි මෙතන දෙකින් කියනවා app dot මම කියනවා use request localization. අන්න මේ කියන්නේ හැම request එකකටම localization එක check කරන්න. දැන් මම configure කරන්නේ request localization options වලින්. මම කියලා කියනවා options. එතන කියලා කියනවා options ඊට පස්සේ start end ඊට පස්සේ මම කියනවා options dot default culture. default request culture එක බලන්න මේකේ type එක. මේකේ තියෙන type එක කියලා new request culture. ඒතර මම කියනවා new request culture එකට මම කියනවා ENUS. මම පළවෙනි එක මම default එක setup කරගත්තා. ඊළඟට කියන්න ඕනේ මට මේ options වල මට ඊළඟට කියන්න ඕනේ මෙන්න මේව කතන්දර. කියන්නේ මගේ web application එක තව මොනවද support කරන cultures. ඒතර මම දැන්ට කියනවා මගේ web application දැන්ට support කරන default එක United States English ඒ වගේ මම සිංහලත් support කරන්න ඕනේ. එහෙනම් මම කියනවා මෙතනට ගිහලා කියනවා options dot supported cultures. දැන් මම supported cultures කිව්වම ඒක ilist එක culture info එකේ ilist එකක්. ඒකට මම කියලා කියනවා දැන්ට අපි මෙහෙම null එකක් දාගමු ඒක හදාගන්න එක. මම මෙතනට ගිහලා කියනවා supported cultures equals new list culture info ඒ જાති list එකක් මට හදා ගන්න ඕනේ. ඊපස්සේ මම දැනට support කරන default cultures දෙකක් දා ගන්නවා. මම කියනවා new culture info පළවෙනි එක මම දානවා ENUS එක support කරනවා. ඊපස්සේ තව එකක් add කරනවා new culture info මම කියනවා SILK. දැන් එතකොට මට cultures දෙකක් support කරනවා. මගේ web application. තව ඕන නම් මෙතන දිගට add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගිහලා කියනවා supported cultures කියලා supported cultures. මොන ඊළඟට. ඒ වගේම තමයි තව එකක් මතක තියාගන්න තව එකක් මම add කරනවා supported UI cultures කියලා. ඒ කියන්නේ user interface එකක්. මේක සාමාන්‍යයෙන් backward compatibility එකටත් එක්ක තමයි මේක දෙකම දාන්නේ. සාමාන්‍ය supported cultures කොහොම ඉස්සර අපි මේ දෙකම ලිව්වා. UI culture එකටත් කෝකටත් අපි මේකත් add කරමු. එතකොට අපිට UI එකේ මොකක් හරි වෙනස්කම් තියෙනවා නම් ඒකටත් මේ දෙකටම මේ cultures ටික support කරනවා. දැන් අපේ request pipeline එක හරි. දැන් බලමු කොහොමද මේ culture එක වෙනස් වෙනවද කියලා බලමු. දැන් මගේ supported cultures දෙකක් තියෙනවා. ඒ ගියා ඒක open කරා. then by default මෙතන තියෙනවා මේක දැන් අර කලින් එකකින් මේ ඇවිත් තියෙන SILK කියලා මම මෙතන /SILK කියලා එන්ටර් කරොත් දැන් මම SILK දැන් මේකේ පාස් දිනේ මුලින්ම අවුරුද්ද ඇවිල්ලා තියෙනවා 4/26
දැන් මං ගිහිල්ලා මේක වෙනුවට ENUS දැම්මා කල්චර් එක. දැන් මොකද උනේ? අන්න මාස ඉස්සරට ආවා. දැන් ඒ කියන්නේ මෙන්න මේව ඔටෝ වෙනස් වුණා. ඒ කියන්නේ මේ date time component එක by default culture එකට support වෙනවා. හරි දැන් මෙතන ENUS කියලා ආවා. ආපහු මං ගිහලා මෙතන SILK කියලා ගෙවුවොත් එන්න ආපහු culture එක මාරු. දැන් මට request pipeline එකේදී පුළුවන් culture එක මාරු කරන්න. අපි culture එක මාරු කරලා බලමු මුලින්ම මෙන්න මේ header එක SILK කිව්ව සිංහල වලටයි අපි US ENUS කියලා ගැහුවාම ඉංග්‍රීසි වලටයි පෙන්වන්නේ කොහොමද කියලා. අපි ඒකට ටෙක්නික් එකක් යූස් කරනවා resource files කියලා. ඒ කියන්නේ මෙන්න මේවා මේ labels key value pair එකක් dictionary එක වගේ key value pair එක තියාගන්නවා. අපි හිතමු මෙන්න මේක ඉංග්‍රීසි වලින් මේ නම. සිංහලෙන් ඉන්න ඕනේ සිංහල වචන කියලා අපි dictionary එක වගේ තියාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ dependency injection එක ASP.NET Core dependency injection එක ඕන view එකකින් මෙන්න මෙයාව use කරගෙන. ඒ කියන්නේ iView localizer කියන එක කියනවා. iView localizer කියන එක කියනවා use කරගෙන අපිට පුළුවන් අර resource manager ඒ කියන්නේ එයාගලගෙන් කියවගෙන ඉන්න resource manager එකෙන් කියවලා මෙන්න මෙතනින් අර අපිට ඕන එක key value pair එක display කරන්න. හැබැයි මේ resource file එකක් ලියන formats දෙකක් තියෙනවා. ඒ කියන්නේ resource file එකක් තියාගන්න විදියක්. ඒ resource file එක තියාගන්න විදියක් තමයි මෙන්න මේ එකක්. එකක් කියලා dot notation එකේ නැත්නම් path notation එකේ. දැන් මම මේ resource කියලා කියන්නේ මම කැමති folder එකක් මෙතන දෙන්න පුළුවන්. මේක Tamanට කැමති folder එකක්. හැබැයි මෙතනින් එහාට දෙන්නකොට resource file එක එහෙම කැමති විදිහට දෙන්න බෑ. දැන් මේක ඇටියට ගත්තොත් dot notation එකෙන් ඉඳලා තියෙනවා. මේ කියන්නේ controllers home controller ඊට පස්සේ මෙතන culture එක ඊට පස්සේ resource file එක. ඒ කිව්වෙ මෙන්න මෙහෙම එකක්. දැන් මම home controller එකට ගියොත් home controller කියලා තියෙනවානේ මෙතන. මෙන්න මේ path එක. resource file එකේ ඉඳන් controllers home controller කියන එක මේ path එක කියන namespace එක. අනිත් ක්‍රමේ තමයි මෙන්න මේම folder structure එකක් දෙන එක. ඒ කියන්නේ resources controllers home controller මේ ක්‍රමයට පුරුදු වෙමු. මම කැමති මෙන්න මේ path එකට දෙන එක. එතකොට ඒක අපිට readability එකක් තියෙනවා. ඒ වගේම තමයි අපේ code එක maintain කරන්නත් ලේසි. නැත්නම් මේකෙන් වෙන්නේ මේ විදිහට ගියොත් resource files add වෙන එක folder එකේ ඇතුළේ ගොඩාක් resource files add වෙනවා. ඒක කියවන්න maintain කරන්න හරි අමාරුයි. මෙහෙම ගියාම අදාළ resource file එක අදාළ folder එකේ තියෙනවා. මම පෙන්නනම් resource file එක හදන විදිය. මෙන්න මේම resource file එකක් හදන්නේ. මම මේක stop කරනවා. දැන් මගේ resource file එක. දැන් මට මෙයාව තමයි මෙන්න මේ my beautiful garden කියන එක තමයි මට convert කරගන්න ඕනේ string එකක් එකට. ඒතර මම මෙතන බලන්න index.chtml. මම පටන් ගන්න මෙහෙමයි. මම මුලින්ම folder එකක් හදනවා. new folder මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. මේ නම ප්‍රශ්නයක් නෑ. මම ලේසියට දෙන්නම්. අපි දාමු මෙතන resources කියලා. නැත්නම් අපි මේකට දාමු languages කියලා මෙතන දාමු languages. හරි. මෙතන තමයි කැමති නමක් දෙන්න පුළුවන්. නැත්නම් resource කියලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ඇතුලෙන් එන path එක හරියට තියෙනවා. දැන් මේකේ බලන්න. මේකේ path එකේ views ඇතුලේ home ඇතුලේ තමයි index එක තියෙන්නේ. ඒ වගේම මෙතන path එක හදන්න ඕනේ. මම කියන add new folder views ඊට පස්සේ add new folder home එන්න path එක ඇදුවා views home දැන් index right mouse click කරා add new item කියලා ගිහිල්ලා මෙතන item එකේ Visual C# හරි ASP.NET Core select කරලා මෙතන search කරනවා resource කියලා. දැන් මෙන්න මෙතන බලන්න. ඔන්න resource file එකක් ආවා. දැන් එතකොට මේකේ නම එන්න ඕන කොහොමද මේ index එකේ ඇඩියට. දැන් මම කියනවා index.resource මෙන්න default resource එක. කියන්නේ මගේ default එක ENUS ඉඳ ඒක අරගන්නවා default එක විදියට. අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ English resource එක default resource එකේ අපි මුළු resource file එකම හදා ගන්නවා. හැම field එකක්ම. ඊට පස්සේ පුළුවන් මේ file එක copy paste කරලා translate කරන්න. අපි බලමු මුලින්ම එකක් මම පෙන්නන්න. මම මෙතන ගිහලා index.html එකට ගියා. ඊළඟ මම කියනවා මෙන්න මෙයාව තමයි translate කරන්න ඕනේ. එතන මම මෙයාට මම දෙන්නම් index header කියලා. නැත්නම් index එක ඇතුළේ ඉඳලා යමුතු index කියන්න ඕනේ. මම මෙතනට කියනවා මෙයාගේ නම header. දැන් එතකොට header එකේ value එක තමයි මෙන්න මේ text එක. මේක copy කරගත්තා.
දැන් මෙතනට ගිහිල්ලා මම paste කරගන්නවා. දැන් save කරා. ඔන්න අපි එක header එකක් හැදුවා. දැන් අපි ඒක ඊළඟට අපි දෙවෙනි resource file එක හදමු. දැන් මම දෙවෙනි එක හදන විදිය. දැන් මගේ ඊළඟ culture එකට මම හදන්නේ. මම මේ file එක මරන් ගිහිල්ලා copy කරගන්නවා. ඊට මෙතනින් paste කරගත්තා. paste කරාම මෙයාගේ copy එකක් හැදෙනවා. හැදුනාට පස්සේ මම මෙයාට මේ නම වෙනස් කරලා කියනවා. දැන් තමයි වැදගත්ම හරිය ඉතින්. දැන් index එක ඊට පස්සේ dot මගේ culture එකේ නම. ඒ කියන්නේ si-lk.rs දැන් බලන්න. දැන් මෙතන index rs දැන් මෙතන මේ culture එක. එතකොට අපි cultures add කරන එකට හැම culture එකකට මේ වගේ file එකක් තියෙනවා. දැන් double click කරනවා. double click කරලා මෙතන header එක වෙනස් කරන්නේ value එක විතරයි වෙනස් කරන්නේ. value එක වෙනස් කරන මම මෙතන සිංහලෙන් type කරනවා මෙතන my beautiful garden කියන එකට දාමු මොකෝ මගේ ලස්සන ගෙවත්ත ඒක save කරගන්න. දැන් අපේ resource file දෙක හරි. resource file දෙක හැදුවා. දැන් මෙතන තියෙනවා අපි lk එකට කියනවා lk එකට තියෙනවා. ඊට පස්සේ default index එකටත් resource එක තියෙනවා. දැන් අපි dependency injection use කරලා මෙන්න මේ header එක වෙනස් කරමු. වෙනස් කරන්න මෙන්න මෙහෙමයි. ඒ ටික මගනවා. දැන් බලන්න අපි මේකේ තියෙනවා මතකද මම අර කලින් slide එකේ පෙන්නුවා I view localizer. එතකොට ඒක තමයි එන්නේ. එතකොට ඒක මුලින්ම එතනට ගිහිල්ලා අපි මේ හරියෙන් ගමු. ඊළඟ කියනවා at inject සිංහල අයින් කරමු. මම ගිහලා කියනවා at inject space I view localizer. දැන් මේක මම තියෙන තැන බලන්න Microsoft MV ASP.NET Core MVC localization එක තමයි තියෙන්නේ. මම මේක enter කරනවා. මේක ඒ namespace එක ආවා. ඊට පස්සේ මම ගන්නවා මෙතනට variable name එක localizer. ඉන්න first step එක. ඊට පස්සේ මෙතනට ගිහලා කියන header එකේ at localizer. ඊට පස්සේ මෙතන මොකක්ද අපි දාන්නේ? අර main index එකේ මෙන්න මේ keyword එක මේ key එක මේක තමයි header. ඒක තමයි මෙතන දාන්නේ. මම මෙතන ගිහලා කියනවා header. හරි එච්චරයි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම මේක save කරන්න. save කරලා මම මේක execute කරනවා. දැන් මොකද උනේ? දැන් මෙතන කියලා කියනවා මෙතනින් කියලා කියනවා invalid operation no service type of localizer I view localizer එකේ තිබ්බට service type එක reach කරන. ඒ කියන්නේ මම මෙතන inject කරන්න කිව්වට මම මේ dependency එක මගේ service වලට add කරේ නෑ. ඒතකොට ඒක add කරන්නේ කොහෙද? අපි කලින් add කරේ request pipeline එකට. request pipeline එකට add කරේ. එතන startup එකට ගිහිල්ලා දැන් අපි startup එකට ආවා. දැන් අපි දැනගන්නවා මේක configure කරගන්න. දැන් අර අපි කලින් error එක එන්න හේතුව තමයි මෙතන මම configure කරේ නෑ. මොකද මම dependency එක inject කරේ dependency එක service layer එකට add කළේ නෑ. ඒක add කරන්න මෙන්න මෙහෙමයි. මම ඊළඟ field එක කියලා කියනවා dot. ඒ කියන්නේ මෙන්න මේ service views add controllers with views කියන එක තමයි මෙතනට ගිහලා මම add කරනවා add view localization. view localization එකේ බලන localization options තියෙනවා. මම ඒ options වලට ගිහින් කියනවා options ඒක configure කරනවා මෙන්න මෙහෙම. මෙයාට කියන්න ඕනේ options වලට ගිහිල්ලා options dot resource path එක. මේ resource path එක string folder එකක් දැන් මේක ඇති වෙනවා languages. ඒක දෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ resource එක මේ folder එක දෙන්න ඕනේ. මොකද එතනින් යාට මෙයා දන්නවා ඉතින් ටික කරගන්නවා. මෙතන කියන resource path එක මොකද? string එකක් දෙන්න ඕනේ. resource path එක හැටියට මම ගිහලා කියනවා equals මොකද? languages. මේ path එක දුන්නා. දැන් අපි කියන බලමු මේ path එක හරි languages. දැන් අපි execute කරලා දැන් අපේ view එකට ගිහින් බලවහම view එකත් හරි. දැන් අපි execute කරලා බලමු. දැන් මෙතන මුලින් සිංහලෙන් ආවා. දැන් මම මෙතන ගිහිල්ලා අර cache එකෙන් එන හින්දා මෙහෙම එන්නේ. මම මෙහෙම දුන්නාම සිංහලෙන් එනවා. දැන් ඊට පස්සේ මෙතන ගිහිල්ලා මම කිව්වොත් එහෙම ENUS කියලා අන්න ඒක US එකට මාරුණා. මම ආපහු සරයක් මෙතන ගිහිල්ලා කිව්වොත් එහෙම SILK කියලා මෙන්න මාරුණා. දැන් මේ ඔක්කොම මේ සිස්ටම් ඔක්කොමත් එක්ක මාරුයි. ඔන්න ඔය විදිහට තමයි මේක කරන්නේ. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ඉතුරු ඒවාට මේ headings වලට flowers
trees මෙන්න මෙතනට මෙන්න මේකටත් දාන්න සිංහල වචන ටිකක්. ඒ කියන්නේ ඔයගලන්ට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන විදියට. පෝස්ට් කරලා දාන්න ඊට පස්සේ බලමු කොහොමද කරන්න කියලා. දැන් බලමු කොහොමද ඔයගොල්ලෝ හදලා තියෙන කියලා ෆයිල් එක. අපේ ඉන්ඩෙක්ස් එකේ මෙහෙම අර කිව්වා වගේ ඉන්ඩෙක්ස් ෆයිල් එකටයි ඊට පස්සේ ඒ කල්චර් එකට ඕන කරන ෆයිල් එක. දැන් මේක ඉවර කරාම මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. ඒ වේරියබල්ස් ටික ඊට පස්සේ ට්‍රාන්ස්ලේෂන්ස් ටික ඊට පස්සේ ආපෞසරයක් තියෙන මේ ඔරිජිනල් ෆයිල් එක. මේක තමයි මුලින් හදාගන්නේ. මේක තමයි ඊළඟට ට්‍රාන්ස්ලේට් කරන්නේ. දැන් මම ඒ වගේම හැදුවා කන්ටැක්ට් එකට එකකුයි කන්ටැක්ට් එකේ ට්‍රාන්ස්ලේෂන් ෆයිල් එකයි. එතකොට මෙතන බලන්න මේකේ පාත් එක. දැන් home contact languages views home ඊට පස්සේ contact. ඒක කොහොමද තියෙන්නේ? ඒක තියෙන්නේ මෙන්න මේ normal view structure එකටමයි. views home contact. ඒ විදිහටම හදන්න අර කලින් index එක හැදුවා වගේමයි. ඒ ටික හැදුවා. හදලා ඊට පස්සේ අපි බලමු දැන් contact html එක ඇතුලේ අර විදිහමයි. මෙතන localize එක inject කරගන්නවා. දැන් iView localizer එක ඊට පස්සේ localize කියලා variable එකක් ගන්නවා. ඊට පස්සේ අර කිව්ව keys ටික මේ විදිහට ඕන තැන් වලට මෙහෙම දාගන්නවා මේ තැන් වලට. කියන්නේ මෙන්න මේ keys ටික. තියෙන්නේ contact email help email label ඔන්න ඒ වගේ තියෙන්නේ. මේ contact email label අන්න ඒ වගේ දාගන්නවා. අපි මේක එකපාරක් execute කරලා බලමු. දැන් අපේ ඒතර translation එකට මේ වෙනකොට home page එකත් හරි contact page එකත් හරි. දැන් මෙන්න අපේ home page එක තියෙනවා normal by default මම කොහොමද ඒක ගන්නෙ /culture silk ඔන්න ඔක්කොම ටික සිංහලීස් වලට මාරු වුණා. දැන් අපි ආපහු contact page එකට යමු. contact page එකේ දැන් english තියෙන්නේ. ආපහු සරයක් මම අර විදිහමයි /culture silk ඔන්න ඒ ටිකත් දැන් මාරු වුණා. හරි. දැන් ලේසි අපි ඊළඟට බලමු මෙන්න මේ home contact මෙන්න මේ ටික කොහොමද මාරු කරගන්නේ කියලා. ඒක මාරු කරන්න මෙහෙමයි. ඒක තියෙන්නේ මම මෙතන ස්ටොප් කරන්න. ස්ටොප් කරලා අපි මෙතන කියලා බලමු ඒක කොහෙද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ මෙන්න මෙතන. සාමාන්‍යයෙන් අපේ model view control එක ඇතුලේ MVC application එක views home එක ඇතුලේ ඒ control එකක් දාලා තියෙනවා වගේම තමයි මේ shared folder එක ඇතුලේ තියෙනවා underscore layout chtml කියලා ෆයිල් එක. මෙන්න මේක තමයි අපේ layout එක. සම්පූර්ණ layout එක. මේ තියෙන අපේ home contact ඒ buttons ටික මෙතන තියෙනවා. ඊට පස්සේ title එක ඊට පස්සේ මෙතන my garden කියලා තියෙනවා. ඒ වගේම තමයි. එතකොට අපි මෙතනට ගිහලා මොකද කරන්න ඕනේ? දැන් languages folder එක ඇතුලේ අර path එක විදියමයි. right mouse click කරා add new folder මම මෙතන ගිහලා ගන්නවා shared shared එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? underscore layout html. එතකොට ඒ වගේම මෙතන language file එක හදා ගන්නවා කොහොමද? right mouse click කරා add new item ගිහලා මම මෙතන resource file එකක් select කරනවා. resource file අර විදිහටම නම එන්න ඕනේ underscore layout. මේක තමයි මගේ first file එක. underscore layout ඊපස්සේ add මෙන්න මෙතනට ඒ layout file එක add වෙනවා. එතකොට අපි මෙතනට අර විදිහටම key value pairs වලින් ඒ items ටික දෙනවා. දැන් මෙතන තියෙනවා මේ තියෙන my garden කියලා මේ heading එක තියෙනවා. ඊට පස්සේ මේ menu item දෙක තියෙනවා. දැන්ට තියෙන ඒ ටික විතරයි. අපි ඒ ටික translate කරගමු. දැන් මම layout file දෙකම හදාගෙන තියෙන්නේ. මෙතන අපි බලමු layout resolution එක. මේ තියෙන contact header home register ඒ menu items ටික විස්තර ටික තියෙනවා. ඊට පස්සේ මෙතන layout එකේ තියෙනවා ඔන්න මගේ translation files ටික. මම ඒක හතර දැන් html file එකට. ඒ කියන්නේ මගේ layout එකේ html එකට ගිහිල්ලා එක තියෙන views shared layout html මෙතනට ගිහලා මම කියනවා inject කරගන්න කියලා. inject ඊළඟට කියනවා මොකද? අර විදිහමයි iView localizer. iView localizer කිව්වා මෙතන MVC localization එක එනවා. ඊළඟට කියන්න තියෙන්නේ variable එකේ නම localizer. ඊට මෙතනට ගියා. ඊට පස්සේ at localizer අර විදිහට මෙතනට ගිහිල්ලා මේකේ අපේ මේකේ තියෙන මොකද්ද? header කියලා ඒක මෙතනට ලින්ක් ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන header කියලා ආවනේ. දැන් මෙතන home එකයි contact එකයි. ඒකටත් අපි at localizer
home ඊට පස්සේ localizer contact මම ඒ නම් දෙකම එතන දාලා තියෙන්නේ contact සේව් කරා දැන් අපි මේක run කරලා බලමු දැන් මෙහෙම run කළාම normal default එක එනවා දැන් බලන්න මම අපොසට කර කලින් විදිහටම slash culture එක මාරු කරුව ගමන් හරි මේක අපිට ආවේ නැත්නම් මේකයි මේ languages ඇතුලේ දැන් මෙතන path එක බලන්න මේ views shared එක ඇතුලේ තියෙන්නේ මම දැන් මේ folder එක එළියෙන් දාලා තියෙන්නේ ඒකට හේතු මම ඒක අරගෙන ගිහිල්ලා මේ views ඇතුලට දාන්නවා එතකොට මේ path එක හරියට set වෙනවා මේ path හරියට තියෙන්න ඕනේ දැන් හරි දැන් මෙතන home view shared මේ විදිහටම views එක ඇතුලේ ඒ path ටික තියෙනවා දැන් අපි ආපහු execute කරලා බලමු එහෙනම් මතක ඇතුව ඒ folder structure එක හරියට බලන්න ඒකට match වෙන්න ඕනේ ඒකයි අර කලින් එකේ header එක විතරක් ආවේ දැන් මෙතන හරියට my garden කියලා එනවා දැන් අපි ආපහු slash ඔන්න මේ ටික ඔක්කොම menu එකත් වෙනස් වුණා දැන් අපි මේකට ගියාම ආපහු වෙනස් වෙනවා මොකද ඉංග්‍රීසි වල තියෙනවා අපි මේ URL එකෙන් තාම කරා මම ඊට පස්සේ පෙන්නන්න cookie එක ලියලිවලා මේක permanent තියාගන්න හැටි මුළු site එක පුරාම දැන් මේකත් menu එකත් වෙනස් වෙනවා menu එක මෙතන වෙනස් වෙන්න හේතුව තමයි ආපහු මම culture එක URL එකම යවන්න ඕනේ හින්දා අපි ඒක ඊළඟට බලමු හරි මොන දැන් ඒ කැලේ ඉවරයි අපි ඊළඟට බලමු මෙන්න මෙහෙම වැඩක් අර මම ඩෙමෝ එකේ මුලින් පටන් ගන්නකොට පෙන්වුවේ අර ෆෝම් එකක් ක්ලික් කරනකොට වැලිඩේෂන් දෙනවා ඒකට අපි කියනවා data annotations වලින් ඒක එන්නේ අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා ඒක කරගන්න කලින් මම මෙතනට මොඩල් එකක් හදා ගන්නවා right mouse click කරලා add new class කියලා මොඩල් එකක් හදනවා අපි මේකට ඕනනම් register view model කියලා ගමු register view model කියලා ගිහිල්ලා මම මෙයාට දෙනවා information එකක් public අපිටම registration information ටිකක් ඕනේ කියලා string first name get set ඊට පස්සේ අපි කියනවා public string last name get set ඊට public string email get set හරි අපි දැන් මේ තුන විතරක් ගමු දැන් මේක ඊළඟට මට validation එකක් ඒ කියන්නේ data annotations ගන්න ඕන නම් මොකද කරන්න මම කියන මේ field එක මට last name එක required කොහොම බලන්න මෙන්න මෙතනට ආවා මේ කියනවා ඉතින් data annotations ඒ වගේම මම කියනවා මෙයාට required එක වගේම තමයි මේක error message එකක් මම දාන්න මම error message එක කියනවා last name must be entered හරි ඒක දැම්මා ඊට පස්සේ ඕන මට කියන්න පුළුවන් මේකේ maximum length එකක් තුම max length එකක් අපිට check කරගන්න අපි තුම maximum length එක 150ක් කියලා එතකොට මෙතන maximum length එක 150ක් දානවා 150යි ඊට පස්සේ මම කියනවා error message එක 150ට වැඩි වුණොත් error message එක කියනවා make sure last name has 150 or less characters නැත්නම් less letters කියලා දාමු හරි එතකොට මේක 50ක් ඊට පස්සේ මම කියන last name එක හරි first name එක අපි එහෙමම තියමු ඊට පස්සේ අපි මේකට ගමු required අර වගේම කියනවා error message එකක් දාමු email is required email එකත් ඕනේ හරි අපි දැන් මේක දාමු දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේක කොහොමද කරගන්නේ කියලා මේක data annotations වලින් මම validations ගන්න හැටි ඊට පස්සේ මම මේකට form එකක් generate කරගන්න මෙන්න මෙහෙම මම ගිහලා වගේ home control එකට ගිහලා කියනවා home control එක ගිහලා කියනවා මෙතනට ගිහලා public iAction result කියනවා register ඊට පස්සේ කියනවා මෙතනින් register කරන හරි ඊට මම කියනවා return view එකක් මම generate කරන්න යන්නේ දැන් මෙන්න යම generate කරන්න මම right mouse click කරා add view මම කියනවා මට ඕනේ create view එකක් ඒ කියන්නේ registration form එකක් මගේ class එක ඇවිල්ලා register view model add හරි
මෙතන දැන් ස්කැෆෝල්ඩින් ඉන්ෆර්මේෂන් එක කියන්නේ මට මේක ජෙනරේට් කරලා දුන්නා. අපි ඊළඟට තව වැඩක් කරන්න මෙතන ඊළඟ වැඩේ තමයි අප හෝම් කන්ට්‍රෝල් එකට ගියා. මේකේ තව ඩුප්ලිකේට් එකක් ගමු. ඩුප්ලිකේට් එකක් ගහලා මම කියනවා මෙතන මේක HTTP post එකක්. මොකද මේක post වුණාම මෙතනට එන්න ඕනේ. HTTP post. මේක HTTP post එකක් ඒකම කියනවා register view model එක තමයි මෙතන මගේ පිටු model කියලා දාමු. මේ පැත්තට ගේන්නේ. හරි. register view model එක. ඊට පස්සේ කියනවා මම මෙතනදී මම check කරනවා if model state dot is valid නම් කියන්නේ valid නම් ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ මම කියනවා return redirect to action මම කියන index page එකට යන්න කියලා එහෙම නැත්නම් ආපහු සරයක් මගේ view එකට එන්න කියනවා හරි දැන් ඒතර view එකට එන්න කියනවා මේ කියන්නේ මෙතන register form එක okay නම් මෙතනට model state එක is valid ඒ කියන්නේ මගේ හරියටම අර data annotations වලට validation okay නම් අතන දැන නැත්නම් ආපහු සරයක් මගේ register view එකටම යන්න කියනවා දැන් අපි මේක try කරලා බලමු මේක වැඩ ගන්න හැටි අපි දැන් ගිහලා home contact නෙමෙයි home register අර home එක ඇතුළෙම තියෙන register කියලා enter කරාම form එකේ එනවා දැන් මොනවද enter කරන්න නැතුව මම දැම්මම අර create a record last name must be entered email is required දැන් මේ විස්තර ටික මෙතන එනවා දැන් මේක තමයි මම translate කරන්න යන්නේ හරි දැන් මේ වෙලාව මගේ generate කරපු view එක දැන් අපි මෙතන menu item එකත් add කරගමු ඒක add කරගන්න මෙහෙමයි අපෝසරයක් layout එකට යනවා මගේ views shared layout එකට ගියා මම මෙයාම duplicate කරගන්නම් ආපහු අපි එකම එකේ ඉන්නේ හින්දා ඒක copy කළා copy paste කියලා home okay contact වෙනට මම දානවා register මේකෙත් අපි localization කලින් register කියලා දාලා තිබ්බින්ද මෙතනත් register කරාම ඒකත් එනවා දැන් හරි form එක දැන් කලින් වගේමයි දැන් බලන්න අපේ registration form එක හරි ඊට පස්සේ ඒකට link එකක් generate වුණා registration form එක register වෙන form එකට ගියා ඊට පස්සේ create කිව්වහම ඒ ටිකත් එනවා අපි ඊළඟට බලමු දැන් අපි registration form එක හැදුවා ඒකේ අපි validation එකක් check කරන්න බැලුවා ඒකත් වැඩ කරනවා අපි දැන් බලමු මෙන්න මෙහෙම එකක් මේකේ ගිහිල්ලා අපි කොහොමද මේ translation file එක හදාගන්නේ කියලා translation file අර විදිහමයි දැන් මතකද අපි මේකට views home shared home කියලා මේ folder structure එක වගේමයි languages ඇතුලේ view home shared කියලා හැදුවේ ඒ වගේම තමයි මෙතන දැන් බලන්න මේ root level එකේ තියෙන models ඊට පස්සේ තියෙනවා register view model කියලා අන්න ඒ විදිහටම තමයි මේක ඇතුලේ හදන්නේ. ඒතර අපි languages ඇතුලේ මුලින්ම හදනවා add new folder මම හදනවා models කියලා models කියලා folder එකක ඊට පස්සේ right mouse click කරලා add new item මම මෙතනට ගිහිල්ලා මගේ resource file එකක් ගන්නවා resource file එකේ නම තමයි register view model ඒකමයි ඒ නමමයි ගන්න. මම ගන්නවා register view model resource file එක. දැන් බලන්න ආයකට වැඩි ටිකක් වෙනස් දැන් මෙතන. මෙතන අපි view model එකේ මගේ models ඇතුලේ view model එකේ තිබ්බ model එක double click කරලා දැන් මේකේ බලන්න මේ text එක මෙන්න මේවා තමයි convert කරන text. දැන් මම මේවා තමයි දැන් මේකට යනකොට මේ data annotation වගේ එකක් translate කරනකොට කෙලින්ම අපි මෙන්න මේ message එකම ගන්නවා. copy කළා මෙතනට ගියා ඒකමයි key එක English එකේ නම් ඒකමයි value එක. එතකොට අනිත් එකටත් මම ගිහලා ගන්නවා. දැන් අපි base translation file එක හදලා ඉවරයි. දැන් අපි ඊළඟට හදාගන්න මොකද්ද වෙන්නේ? අපේ single translation එක හදනවා. single translation එක හදන්න ලේසි. මේකෙන් මොකද කරන්නේ? මෙතනට ගිහිල්ලා මම copy එකක් ගත්තා. copy. ඊට පස්සේ මේක ඇතුළට මම paste කරනවා. paste. ඊට පස්සේ මම මේක rename කරගන්නවා. rename කරන්නේ කොහමද? අර නමමයි
model si-lk මෙතින් අර විදිහමයි මේක අපි මෙතන වියසල කරේ එකම සින්ටැක්ස් එක එකම පාත් එක මේක ඩබල් ක්ලික් කරලා දැන් මෙතන මම මේ ටික සිංහල වලට කන්වර්ට් කරනවා සිංහල වචන වලට දැන් සිංහල ෆයිල් එකක් ට්‍රාන්ස්ලේට් කරලා ඉවරයි මම එකත් සේව් කරලා මේක පාරක් ටෙස්ට් කරලා බලමු මේක වැඩ කරනවද කියලා රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට යමු ගිහලා මෙතන ගිහලා අර විදිහමයි equals si okay ටික මාරුණා මෙතන බටන් එක ක්ලික් කරලා බලමු දැන් තාම මේ ඉංග්‍රීසි වලට තමයි එන්නේ පේනවද අපි දැන් බලන්න මෙතන මම මේ දැන් මේ ට්‍රාන්ස්ලේෂන් එක රෙජිස්ටර් එක මම හැරෙව්වොත් එම සිංහල වලට දැන් මේක කන්වර්ට් වෙනවා දැන් මෙතන බටන් එක ක්ලික් කරාම වෙන්නේ දැන් මේක පෝස්ට් බෑක් වෙනවනේ පෝස්ට් බෑක් වුණාට පස්සේ ආපහු අර ඉන්ෆර්මේෂන් එක යනවා මෙතනින් රික්වෙස්ට් එකේ තියෙන ඉන්ෆර්මේෂන් එක. ඒතකොට මේ හරිය දැන් මම ආපහු සැරයක් මෙතනට ගිහිල්ලා මෙහෙම කල්චර් කියලා ගැහුවාම රෙජිස්ට්‍රේෂන් කියලා මගේ කල්චර් එක මාරු කරුවාම මේක ආපහු යන්නේ get එකක් විදියට. get එකකට ගියාම ආපහු ඒක වෙනස් වෙනවා. දැන් ඒතකොට මේක සොල්ව් කරන්න නම් අපි එතකොට මේ කල්චර් ඉන්ෆර්මේෂන් එක කුකී එක ලියන්න ඕනේ. එතකොට මේකේ තියෙන කල්චර් ඉන්ෆර්මේෂන් කුකී එක ලියුවොත් මේ කුකී එකෙන් කියෝගෙන අරගෙන මෙතනට එතකොට ආපහු සැරයක් එතකොට මේ URL එකෙන් ඕනේ කුකී එක හරහා තමයි මේක රීඩ් කරන්නේ. අපි මුලින්ම බලමු ඒක කරගන්න විදිය. හරි ඒක දැන් මෙහෙමයි කරන්නේ. දැන් මෙතන මතකද අපි මේක එක්සිකියුට් කරාම මෙන්න මේ බටන් එක අපි මේ බටන් එක යූස් කරමු. මෙයාව ක්ලික් කරාම දැන් ඉංග්‍රීසි කියලා ක්ලික් කරා. දැන් ඉංග්‍රීසිනේ තියෙන්නේ. මේක by default ඉංග්‍රීසි තියෙනවා මෙතන සිංහල කියලා එන්න ඕනේ. ඒතර සිංහල ක්ලික් කරාම මේ ටික ඔක්කොම සිංහල වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඊට පස්සේ අපිට මේක මුළු සයිට් එකම වැඩ කරන්න සිංහලෙන්. එතකොට මම කලින් URL එක වගේ නෙමෙයි මම මේකට කරන්න කුකී එකක් මම ලියනවා. කුකී එකක් කියලා කියන්නේ මේකේ ස්ටෝරේජ් එකක්. ඒ ස්ටෝරේජ් එකට ලිව්වට පස්සේ නිකන් පොඩි ඩේටාබේස් එකක් වගේ පොඩි ටේබල් එකක් කියලා හිතන්න කුකී එකක් කියන්නේ. ඒක ලිව්වට පස්සේ ඒකෙන් ASP.NET Core වල by default තියෙනවා මේක කල්චර් එක කුකී එකෙන් රීඩ් කරන විදියක්. ඒ ඔටෝමැටික් රීඩ් කරලා ඉවරලා මට ඕන කරන කල්චර් එක හැමතිස්සෙම තියාගෙන ඉන්නවා. හැම පේජ් එකකටම ගියාම ඒක තියාගෙන ඉන්නවා. අර මේ වැඩේමයි වෙන්නේ. වෙනසකට තියෙන්නේ මෙන්න මේ වගේ වෙන පේජ් එකකට ගියාම මේ ඉන්ෆර්මේෂන් එක නැති වෙන්නේ නැහැ. ඒත් මෙතනත් සිංහලම දිගටම තියෙනවා. ඒක මෙමය සෝල්ව් කරන්නේ. දැන් මම මේ බටන් එක ගිහින් බැලුවාම බලන්න මේ බටන් එකේ කෝඩ් එක තියෙන තැන මම මෙතනට ගිහලා මුලින්ම මම මේ ටික ඔක්කොම ක්ලෝස් කරගන්නම්. close all documents ගිහිල්ලා මම මගේ layout එකට යනවා. layout එකට කොහෙද තියෙන home shared එක ඇතුලේ මෙන්න layout HTML. මේක on කරාම බලන්න මෙන්න මේ පහළ මෙතන මෙතනින් තමයි මගේ බටන් එක තියෙන තැන. ඉතින් මම මේ බටන් එක මම කරන්නේ මේක බටන් එක දැන් හැම page එකෙම පේනවා. දැන් මට කරන්න මෙහෙමයි. මේ බටන් එක ක්ලික් කරාම submit වෙලා language එක change වෙන්න ඕනේ. අපි සිංහල තිබ්බොත් ඉංග්‍රීසි වලට මාරු වෙන්න ඕනේ. ඉංග්‍රීසි තිබ්බොත් සිංහල වලට මාරු වෙන්න ඕනේ. ඒතර ඒකට මට කෝඩ් එකක් ලියන්න ඕනේ. ඒ කෝඩ් එක first step එක ඇටියට මම මෙයාව එළියට ගන්නම්. ASP.NET MVC වල තියෙනවා මේ partial views කියලා එකක්. අපි මේ partial view එකක් හදාගන්න හැටි බලමු. මම එළියට ගිහලා ඒක ගන්න හැටි පෙන්නන්න මෙන්න මෙහෙමයි. අපි මුලින්ම එකක් හදනවා. ඒක හදන්න සාමාන්‍ය shared එකකින්. මොකද partial view එකක් කියනකොට සම්පූර්ණ view එකකින් කොටසක්. මෙන්න මේ කොටසම view එකක් කරන්න හදන්නේ. ඒතර ඒක අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපිට මෙතන කරන්නත් පුළුවන් ඕන. හොඳයි ඒක මේ කරොත් අපිට ඕන්ලයින් එක change කරන්න පුළුවන් ඉතින්. මම ඒක කරන්න partial view එකට දාන්නම්. ඒක ගන්න මෙහෙමයි. මම right mouse click කරා. මම මෙතන ගිහලා කියනවා add view. add view කියලා මේක create මෙතන partial view එකක් ගන්න ඕනේ. කියලා මෙන්න මේක select කරනවා. මෙතන බලන්න මේ partial view එකක් ගත්තාම මේ සාමාන්‍ය විදියක් තියෙනවා. නමක් දෙන විදියක්. අපි සාමාන්‍යයෙන් ඒක දෙනකොට දෙන්නේ මේ underscore එකක් දාලා මේ shared folder එකේ තියෙනවා. shared මම ඕනනම් කියන select language view කියලා නිකන් ගමුකෝ. select language view. ඒක තමයි view එකේ නම. මම මේක add කරනවා. දැන් add කරා මෙතන select language view කියලා මෙතන partial view කියන මම මුලින්ම ගන්න මේ ටික ඔක්කොම අයින් කරන්න. අයින් කළා layout එකේ තියෙන මෙන්න මේ කොටස. මෙයාව ගත්තා. මෙතන cut කළා. cut කරලා ඉවරලා කට් කරලා මෙතනට paste කරන්න. first step එක paste කරලා මම මෙතනට ගිහලා කියනවා HTML ඔගේ HTML helper එක dot අංකිනෝරෙන් partial async කිව්වහම ඊට පස්සේ මෙතනට ගිහලා මගේ partial view එකේ නම දෙන්න එක තමයි select language view කියන එක. ඊට පස්සේ
මේක ඇවිල්ලා async call එකක් මෙතන async call එකක් ඉඳලා අපි සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මෙතන await කියලා දානවා. දැන් අන්න අපේ partial view එක මෙතන rendering වෙනවා. අපි මේක execute කරලා බලමු. මගේ code එකේ වෙනසක් වෙලා තියෙනවද කියලා. දැන් කිසි වෙනසක් වෙලා නැහැ. අර button එක තිබ්බ තැනම තියෙනවා. දැන් අපි මේක click කරාම change environment ටික ලියමු. ඒක මෙහෙමයි කරන්නේ. දැන් අපි මේකට code එක ලියමු. මේ button එක click කරාම language එක change වෙනවා. සාමාන්‍යයෙන් අපි button එක click කරාම ෆෝම් එකක් මේ ෆෝම් එකෙන් මං ඇක්ෂන් එකට පෝස්ට් කරනවා. ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක. අපි මුලින් ෆෝම් එක හදාගන්න. මෙතන මම පාර්ෂල් view එකට ගියා. මෙන්න මේ තියෙන බටන් එක. මෙතනට ගිහිල්ලා තමයි මගේ ෆෝම් එක හදාගන්නේ. මම ෆෝම් එක මෙතන මෙන්න මේව හදන්න. සාමාන්‍ය ෆෝම් එකක් ෆෝම්. එතන ෆෝම්. ඊට පස්සේ මේකට ID එකක් දෙන්න ඕනේ. ID එක මම දෙන්නම් select language කියලා. මේ කැමති ID එකක් දෙන්න බලන්න ෆෝම් එකක්. ඊට පස්සේ මේක පෝස්ට් කරන්න කොහෙද මම ASP control එකේ නම දෙනවා ASP control එක මම කියන home control එක ඊට පස්සේ action එක දෙනවා ASP action කොයි action එක දැන් මම ඔන්න මෙතන නම දෙන්න දැන් තමයි මේ තියෙන ටික මෙතන list කරන්න අපිට ඕන නම් ගිහලා home එකේ මම එකක් මෙතන හදන්නම් එතන ගිහලා මම කියන්නම් public I action result අපි මේක දෙමු set language කියලා set language ඊට පස්සේ දැන් මම ඒකට පාස් කරන values දෙකක් එකක් string culture එක ඊට පස්සේ තව value එකක් පාස් කරනවා string return URL එක මේක ඕනේ නේද මම කොහෙද ඉඳන් හරි click කරලා අපි හිතමු pages පහක් තියෙනවා කියලා අපි හිතමු මම click කරේ about us page එකේ ඉඳන් කියලා ඒක click කරොත් මම ආපහු about us එක එන්න ඕන එක තමයි මෙතන save කරගන්නේ ඒකෙන් තමයි මම එතන return URL කියලා ගන්නෙ හරි return URL දැනට මම return කරන්නම් මේකට සාමාන්‍ය හරියට මේක වෙන්න මෙන්න මෙහෙම රිටර්න් කරලා මම කියනවා local redirect කියලා redirect කරන්න කියන කොහටද අර return URL එකට. මොකද ඒක එතනට යන්න ඕනේ. ඉන්න තැනට ආපහු එන්න ඕනේ. මොකද මේක එන්නේ home එකට. අපි වෙන කොහරි view එකක හිටියත් home එකට ඇවිල්ලා මේ set language එක set වෙලා තමයි ආපහු මේ return URL එකට යන්නේ. හරි. ඒක හරි. දැන් අපි මෙතනට ගිහලා මේක දැන්ට save කරගමු. save කරලා ඉවරලා ආපහු මෙතනට ආවා. දැන් බලන්න මම form එකේ action එක select කරනකොට අර set language එකක් එනවා. දැන් එතන set language එක form එක හරි. ඊට පස්සේ මම කියනවා route එකට ගන්න කියලා. ASP දැන් බලන්න මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ helper එකක් ASP route කියන helper එක. මේ route එකේ දැන් මෙයා බලන්න මේ return URL කියලා එකක් දෙනවා return culture කියලා එකක් දෙනවා. පේනවද? මේ return culture return URL කියලා කියන්නේ මේ route එකේ මන් දීපු එකේ මෙන්න මේ නම් දෙක. ඒ කියන්නේ මම මේකට මොකක් හරි value එකක් දුන්නොත් ඒ value එක මේකට pass වෙලා මෙතනට pass වෙනවා. ඒතර මට ඇත්තටම ඕනේ culture එක නෙමෙයි මම මෙතන return එකේ route එකට දෙන්නේ. ආපහු බලන්න ASP route මේ culture return මට ඕනේ return URL එක. ඒතර return URL එකට value එකක් ගන්න මම කරන්නේ සාමාන්‍යයෙන් ගන්න මෙතන ඉන්න තැන ගන්නවා context එකේ ඊට පස්සේ ගන්නවා මොකද්ද? request එකේ මම ඉන්න request එකේ path එක. එතකොට දැන් මම return URL එකට value එකක් set වුණා. දැන් අපි culture එක set කරමු වෙන විදියකට. දැන් form එක හරි. දැන් මම form එක දැන්ට ගියා. form එක ඊළඟ field එක ගියා. මේක දැන් පැහැදිලි වෙන්නේ මම ඊළඟ field එකට දාන්න. හරි. මේක ඇවිල්ලා ASP.NET Core MVC Core එකේ ඉන්න built-in support එකක්. ඒ කියන්නේ මෙතන route එකට value set කරන්න. මේ auto ගන්න. මම මේ එයා ඒ තරම් දන්නවා මේ දෙක ගන්න. මේ දෙකට දැන් මේකට තමයි value එක set උනේ. හරි. දැන් අපි මෙතන ගිහලා ගමු. path එක හරි. දැන් අපි මේ බටන් එකත් මේක ඇතුළට ගෙමු. දැන් මම තව එකක් තියාගන්නවා culture information එක තියාගෙන මම මෙතනට ගිහලා ගන්න input type එක මම ගමු hidden කියලා. ඊට පස්සේ මම අර දැන් value අපි මෙතන type එක තමයි id එක ගන්නවා අර අනිත් parameter එක culture. ඊට පස්සේ name එකටත් culture. කොට මේ form එක submit කරාම එක value එකක් set වෙනවා මෙතනින් route එකේ අනිත් value එක set වෙනවා form එකේ submit කරාම. දැන් මේ way එකේ value එක මම set කරන විදිහ පෙන්නන්න. දැනට ඕන නම් අපි මෙතනින් default value එකක් දාමු. default value එකක් මම දාන්නම් මේකට value si.lk කියලා මම නිකන් default value එකක් දාන්නම්.
දාලා බලමු මේක සේව් කරලා ඊට පස්සේ මෙතනට මම ඩීබග් පොයින්ට් එකක් සෙට් කරන්නම්. එතකොට අපිට තේරෙයි මේ පැරාමීටර්ස් දෙක පත් වෙන හැටි. කියන්නේ එකක් මෙතනින් පත් වෙනවා. ඒ කියන්නේ මේ රවුට් එකෙන් අනිත් එක මේ ෆෝම් එකෙන්. මේක එක්සිකියුට් කරන්න. දැන් අපි හෝම් එකකින් අපි කන්ටැක්ට් එකට යමු. හෝම් කන්ටැක්ට් එකේ ඉන්නේ. මම මේ බටන් එක ක්ලික් කරාම අන්න අතනට ආවා. දැන් බලන්න පැරාමීටර්ස් දෙක සෙට් වෙලා තියෙනවා. මේ කල්චර් එකට SILK කියලා මම දාපු එක සෙට් වුණා. ඒ කියන්නේ මෙතනින් මම හાર્ඩ් කෝඩ් කරපු එක. අර රිටර්න් වල හෝම් කන්ටැක්ට් පේනවනේ. ඒතර හෝම් කන්ටැක්ට් එකට තමයි ආපහු රීඩිරෙක්ට් වෙන්නේ. දැන් තේරුණානේ. අන්න එහෙමයි වැලියුස් දෙක ගත්තේ. දැන් වැලියුස් දෙක ගත්තා. ඒ වැලියුස් අනුව දැන් අපි ඊළඟට කරමු. මේක මොකද්ද අපි කරන්නේ? ඊළඟට මම කියනවා හරි. මම කියන response cookie එකක් ලියන්න යන්න response dot cookies dot append තියෙන cookie එකට ලියන්න කියන මම මොකද්ද ගන්න හදන්නේ cookie එක කියලා බලමු. දැන් බලන්න මෙතන string key එකයි value එකයි තමයි ගන්න. මම දැන් මෙතන cookie එකක් හදන්න යනවා. ඒතර පළවෙනි එකට මම කියනවා මෙහෙමයි ගන්න. ඔන්න පළවෙනි එක බලන්න key එක මොකද්ද key එක කියලා ගමු. මම කියනවා cookies මෙතන නමක් දෙන්නත් පුළුවන්. cookie request මෙතන cookie request culture provider. දැන් පේනවනේ මේ culture provider එක මම මේක එන්ටර් කරමු ගමන්. ඉතින් මෙතනට මේ ඇඩ් කර ගන්න name space එක ASP.NET Core localization එක ඇතුළේ තියෙන. දැන් මේ cookie request culture provider එකේ මොකද මම cookie එක use කරන්නේ culture එකට. ඊට පස්සේ default cookie name මම default එකක් ගන්නවා. ඔන්න ඊළඟ එක. ඊට පස්සේ කියනවා අර විදිහම cookie request culture provider dot make cookie value අන්න value එක set කරන්න කියලා. value එක set කරන්න මොකෙන්ද? new request culture. අන්න request එකකින් එන culture එකක්. මොකද්ද මගේ අර value එක culture. මෙතනින් මොකද වෙන්නේ? cookie එකේ value එක set වෙනවා. SIL කියනනම් ඒක අනිත් එකක් කියනවා නම් ඊළඟ එක. ඊට පස්සේ මම කියනවා අන්න cookie options අන්තිම එක. අන්තිම parameter එක. ඒකට කියලා කියනවා cookie options මොනවද දාන options? options කියලා කියුවේ මෙන්න මෙහෙම එකක්. මේක මම කියනවා expire වෙන දවස expires date time offset මම කියනවා max value නැතුව date time offset dot utc now නැත්නම් නිකන් now කියන්න පුළුවන් now dot add days මම කියනවා දවස් 5කින් ඒ cookie එක expire වෙන්න කියලා. ඒක හරි. දැන් මෙන්න මෙතන මම කොහොමද කළේ cookie එකක් හදලා append කරන නම default cookie name මේ කියන්නේ මෙයාගේ මේ request culture provider එකකින් හදන නම cookie එකක් විදිහට ඊට පස්සේ මේ ASP.NET වලින් දාන්න මේ cookie කියවන්න. අපි ආමුතුවෙන් මොකුත් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා value එක set කරන්න කියලා. මොකද්ද මේ culture එක අර දැන් මේක ඇටින් නම් බලන්න මම save කරොත් මම මෙතන hard code කරලා තියෙන හින්දා මෙන්න මේ value එක තමයි set වෙන්නේ. SILK කියන එක මම මේක run කරන්න. දැන් මම මෙතන English තියෙන මම click කරාම ඔන්න ඔක්කොම සිංහලට හැරුණා. ඒ මොකද මේ cookie එකෙන් කියවන්නේ කොහෙද තියෙන්නේ මෙතනට ගිහිල්ලා මං ගිහිල්ලා more tools ගිහිල්ලා developer tools ගියාම මෙතන එනවා මේ තියෙන්නේ cookie එක. මේ තියෙන culture cookie එක. මේක තමයි හැදෙන්නේ. මේක මම මැකුවොත් බලන්න delete කරොත් මම refresh කරාට පස්සේ ආපහු එනවා. දැන් ඊට පස්සේ ආපහු click කරොත් සිංහලට convert වෙනවා. දැන් මෙතන ඊළඟ pages වලට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතන නැත්නම් මම මෙතන මේක convert කරලා දැන් ඕගොල්ලෝ දන්න මේක convert කරන්න හැටි. ඊට පස්සේ මෙතන බලන්න මම create කරලා click කරාම තාම english වලින් එන්නේ. මම culture file එක තමයි මම මේක හදාගෙන ඉඳි පෙන්නන්නම්. දැන් අපිට සිංහලට convert වෙච්ච එකක් තියෙනවා. දැන් අපි මේක බලමු english සිංහල වලට මාරු කරන්න හැටි. දැන් මම දැන් අපි ආපහු මගේ select language partial view එකට ආවා. දැන් අපි දන්න වෙන values. හරි. උඩින් හදාගන්න කෝඩ් එකක් මෙන්න මෙහෙම. මේ කෝඩ් එක කියන ලොජික් එක තියෙනවා. මුකුත් ලොජික් එකක් නෑ මේ කල්චර් වැලියු එක ගන්න තියෙන්නේ. ඉතින් මම කියනවා selected culture. ඒක ගත්තා. අර මම කියනවා culture information එක culture info to system.globalization කියලා namespace එක add වෙනවා. dot ළඟට කියනවා current culture. දැන් තියෙන culture එකේ නම set කරන්න කියලා. මෙහෙමයි set කරන්නේ. නම SILK නම. SILK නම් ඒ කියන්නේ සිංගලිෂ් නම් ඒක සෙට් කරන්න කියනවා ENUS වලට. ඊට පස්සේ
ඔයගලන්ට මේක drop down එක තියෙනවා මේක වෙන විදිහට කල්චර්ස් දෙක තුනක් තියෙනවා නම් ඒක ඒ drop down එක දාලා හදන්න. එහෙම නැත්නම් ආපහු අනිත් පැත්තේ වෙන එකක් තියෙනවා නම් SILK වලට හරවන්න කියනවා. ඒක හරි දැන්. ඒ ලයින් එක හරි. දැන් මෙතනින් කල්චර් එක වෙනස් වෙනවා දැන්. මේක නම් මේක දැන් ඊට පස්සේ කරන්න මොකද? මෙන්න මේ වැලියු එක එන්නේ කොහමද? selected culture. හරි. දැන් බටන් එකේ ටෙක්ස්ට් එක අපි මාරු කරනවා. බටන් එකේ ටෙක්ස්ට් එක මාරු කරන්න මෙහෙමයි. if කියලා selected culture එක ඉංග්‍රීසි නෙමෙයි නම් මම කියනවා මගේ බටන් එක සිංහල වලට ගන්න කියලා. හරි. මම බටන් එක සිංහල කියලා පෙන්නනවා. ඒතර මේක සිංහල වලට කන්වර්ට් කරන්න බටන් එකක් විදිහට එනවා. ඊට පස්සේ මම කියනවා else නම් else ඊට මම කියනවා අර ඉංග්‍රීසි බටන් එක දාන්න කියලා. දැන් අපේ කෝඩ් එක කන්වර්ෂන් කෝඩ් එක ලියලා ඉවරයි. දැන් තේරෙනවද මේක මම සේව් කරනවා. මේකත් පොඩ්ඩක් අලයින් කරගමු. සේව් කරා. දැන් මෙතන කෝඩ් එක ලියලා තියෙන්නේ. අපව මේක එක්සිකියුට් කරනවා. එක්සිකියුට් කරනවා. දැන් මෙතන අර කුකී එක තියෙන ඉඳ මෙහෙම එන්නේ. මම ඕනනම් ගිහිල්ලා මෙතනට ගිහිල්ලා remote tools ගිහිල්ලා අපි ආපහු developer tools යනවා. ගිහිල්ලා මේ කුකී එක මැකුවොත් ඉතින් කල්චර් කුකී එක මම මකනවා. මකලා ඉවරලා මම ආපහු රිෆ්‍රෙෂ් කරාම දැන් මෙතන ඔක්කොම ආලා මෙතන මේ දැන් සිංහල කියලා ආව බටන් එක. දැන් මේක ක්ලික් කරාම සිංහලට හැරෙනවා. දැන් ආපහු ඉංග්‍රීසි වෙනවා. දැන් ඉංග්‍රීසි වලට ක්ලික් කරාම ඉංග්‍රීසි වලට එනවා. මම රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට ගිහලා බලමු. සිංහල වලට හැරෙව්වා. මොන සිංහලට ගාව. දැන් මෙතන ක්ලික් කරාම දැන් මේ තාම මේක ඉංග්‍රීසි වලින් එන්නේ. ඔයගලන්ට ඕන මේවත් වෙනස් කරගන්න පුළුවන් අර ෆෝම් එකට view එකට අර විදිහටම ඇඩ් කරලා. හරි. තාම මෙතන first name last name email කියලා මෙතන මේ error message දෙක එන්නේ ඉංග්‍රීසියෙන්. හරි අපි ඒක හදාගන්න ඉන්න බලමු. දැන් අපේ language file එකක් උත් හදලා තියෙන්නේ. දැන් මෙතන මේ registration view model ඒ දෙකත් හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් හරි ඊළඟට අපිට මෙතන annotations ටික ගිහින් බලමු. register view model එකට ගිහිල්ලා annotations ටිකත් හරි. ඒතර මේ ටිකත් හරි නම් ඇයි වැඩ කරන්න හේතුව තමයි අපි මෙතන මේ service එක configure කරලා නැහැ තාම. ඒතර මේ service එක configure කරන්න ඕන අපි startup එකට ගියා. දැන් මෙතන configure කරලා තියෙනෝනේ add view localization වගේ. ඒ වගේම ආපහු තව එකක් තියෙනවා කියන්න ඕනේ .add data annotation localization කියලා. දැන් මේක add කරලා මම ආපහු save කරනවා. save කරාට පස්සේ දැන් run කරලා බලමු. දැන් අර තාම කුකී එක තියෙන ඉඳ මම මෙතනට ගිහලා ඉංග්‍රීසි වලට හරවන්න. මම රෙජිස්ට්‍රේෂන් එකට ගියා. ආපහු සිංහල වලට හැරෙව්වා. දැන් මෙතනට ගිහලා ක්ලික් කරොත් අන්න අර සිංහල ටික එනවා. කියන්නේ තරම් අමාරු නෑ මේක. අපි තියෙන language file එකක් මේක ඔයගලන්ට පුළුවන් මාරු කරගන්න. දැන් තේරෙනවා කරගන්න ඕන විදිය මම ආපහු ඉංග්‍රීසි වලට හැරෙව්වොත් අන්න ඉංග්‍රීසි වලින් එනවා. මම ආපහු සිංහලට හැරෙව්වොත් අන්න සිංහලෙන් එනවා. ඔන්න ඔය විදිහට තමයි අපි globalization localization ASP.NET Core වලින් කරන්නේ. අපි ඊළඟටත් බලමු තව level 200 ASP.NET Core පාඩමකින් ආයි හම්බෙමු. එතකන් මේක try කරලා බලන්න. source code එක තියෙනවා මේ GitHub එකේ මම මෙතන link එක දාන්න. complete source code එකක් තියෙනවා. මුලින් ඉඳන් පටන් ගන්න source code එකක් තියෙනවා. මම අර වීඩියෝ එක මුලින් කිව්වා වගේ. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු.